ක්‍රිස්ටල් ඔඩියෝ බුක්ස් ඔබ වෙත ගෙනෙන හැරි පෝටර් සහ රහස් කුටිය 14 වන පරිච්ඡේදය කොරනේලියස් ෆොජ්. හැග්‍රිඩ් තුළ මහා විශාල බිහිසුණු සතුන් කෙරෙහි ආශාවක් ඇතිවීමේ අවාසනාවන්ත දුර්වලතාවක් තිබූ බව හැරි, රොන් සහ හර්මෝනි මුල සිටම දැන සිටියහ. තම පළමු වසරේදී හැග්‍රිඩ් හොග්වර්ට්ස්හි තම කුඩා ලීමඩුව තුළ මකරෙකු ඇති කිරීමට උත්සාහ කළ බව ඔවුන් දනී. එමෙන්ම මහා බියකරු හිස් ගෙඩි 3ක් ඇති බල්ලෙකුද හැග්‍රිඩ්ගේ සුරතලා වූ බව ඔවුන් දැන සිටියහ. මේ බල්ලාට හැග්‍රිඩ් දමා තිබූ නම ෆ්ලෆීය. එමෙන්ම මහා බිහිසුණු දෙවන්තයෙකු මන්දිරයේ කොහේ හෝ සඟවා ඇතැයි යන්න හැග්‍රිඩ් හට කොළුවකුව පාසලේ ඉගෙන ගන්නා කාලයේ ආරංචි වූවා නම් මොන ක්‍රමයකින් හෝ මේ සතා දැක ගැනීමට හැග්‍රිඩ් ගිය බවට හැරිට සැකයක් නොවිය. මේ සතා දිගු කාලක් කෝඩුවක් තුළ සිරකර තැබීම අසාධාරණ බවත්, ඌගේ බොහෝ අත්පාවල හිරියර ගැනීමට අවස්ථාවක් ලබා දීම සාධාරණ බවත් හැග්‍රිඩ් සිතන්නට ඇත. වයස අවුරුදු 13ක කොළුවෙකු හැටියට හැග්‍රිඩ් මේ බිහිසුණු සතා ගෙලට පටියක් සහ ඊට අමුණා දම්වැලක් දැමීමට උත්සාහ කිරීම හැරිට සිතින් මවා ගැනීමට හැකි විය. කිසිවෙකු මැරීමේ චේතනාවක් නම් හැග්‍රිඩ්ගේ සිත තුළ කිසිම දිනක පහළ නොවන බව හැරිට 100%ක්ම ස්ථිරය. එවන් කුරිරු ඝාතක සිතක් හැග්‍රිඩ්ට තිබුණේ නැත. පෙනුමින් දැවැන්ත ගොරහැඬි නපුරු බවක් පෙන්නුවද හැග්‍රිඩ්ගේ සිත හාපැටියෙකු මෙන් ඉතා අහිංසක සිතකි. තමාට රිඩල්ගේ දිනපොත කියවීමට නොහැකි වූවා නම් යෙහෙකැයි හැරිට අනේක වාරයක් සිතෙන රොන් සහ හර්මෝනි හැරිලාවා තමන්දුරු දර්ශනය දැනට අනේක වාරයක් කියවා අසාගෙන ඇත. ඉන්පසු ඇති වූ සාකච්ඡාද දැන් හැරිට එපා වී ඇත. රිඩල් සමහර විට හොයාගන්න ඇත්තේ වැරදි සතාව. හර්මෝනි කීවේය, මිනිසුන්ට පහර දෙන්න ඇත්තේ වෙන සතෙක්. මේ මන්දිරය තුළ භයානක සතුන් කී දෙනෙක් ඉන්නවා කියලා තමස හිතන්නේ? රොන් උපහාසෙන් ඇසුවේය. අපි දන්නවා හැග්‍රිඩ් පාසල නිරපනු ලැබූ බව. හැරි සිත් වේදනාවෙන් කීවේය. මං හිතන්නේ මේ ප්‍රහාරය හැග්‍රිඩ් පැන්නුවාට පස්සේ නවතින්නේ නැති කියලායි. එසේ නැතිනම් රිඩල්ට තම සම්මානය ලැබෙන්නේ නැහනේ. රොන් වෙනත් ආකාරයට මේ දෙස බැලුවේ. මට නම් පේන්නේ රිඩලුත් අපේ පර්සි වගේමයි. එයත් නිකන් හැග්‍රිඩ්ට මඩ ගැහුවා. ඒත් මේ බිහිසුණු සත්වයා එක් ළමෙක් මරලා තියෙනවා. හර්මෝනි කීවාය. ඒ වගේම හොග්වර්ට්ස් වැහුවා නම් රිඩල්ට ආපහු යන්න වෙන්නේත් සාමාන්‍ය ලෝකයේ අනාථ නිවාසයකටයි. හැරි කීවේය. එයා මෙහි ඉන්නට උත්සාහ කිරීම පිළිබඳව මම නම් එයාට දොස් කියන්නේ නැහැ. රොන් තොල සපමින් කල්පනා කරන්නට විය. හැරි තමසට හැග්‍රිඩ් නොක්ටන් මුඩුක්කුවේදී මුණ ගැසුණා නේද? එයා ඖෂධයක් මිලදී ගනිමින් සිටියා. ඒ හැරි විකස කීවේය. තිදෙනාම දැඩි නිහඬතාවයකට පත් වූහ. දැඩි නිහඬතාවයෙන් පසු හර්මෝනි පිළිතුරු දීමට දුෂ්කරම ප්‍රශ්නය ඇසුවාය. අපි ගිහිල්ලා හැග්‍රිඩ්ගෙන් මේ ගැන ඇහුවොත් නරකයි කියලා හිතනවද හැරි? ඒක ජොලි ගමනක් වේවි. අපි ගිහිල්ලා අහනවා, "හෙලෝ හැග්‍රිඩ්, ඔයා අර ලොම් තියෙන භූතය නිදහසේ ඇරියද ළඟදී?" "හොඳට හිටි." අවසානයේදී ඔවුන් තීරණය කළේ නැවත යම් සිදුවීමක් සිදුවනතුරු හැග්‍රිඩ්ගෙන් මේ පිළිබඳ කිසිවක් නොඅසා සිටීමටය. මෙසේ දිනෙන් දින ගත වූ අතර රහස් කුටියේ සිටින භූතයා පිළිබඳව කිසිදු හෝඩුවාවක් නැති වූ අතර හැග්‍රිඩ් විද්‍යාලයෙන් නිරපීමට හේතු වූ කාරණය පිළිබඳව ඔහුගෙන් විමසීමේ අවශ්‍යතාවයක්ද ඇති නොවිය. ජස්ටින් සහ නීලි හෙඩ්ලස් නික් ප්‍රහාරයට ලක්ව දැනට මාස 4ක් පමණ ගත විය. මේ අනුව ප්‍රහාරකයා කවුරු වුවද ඔහු සදාහටම ඉවත් වී ගොස් ඇතැයි යන උපකල්පනයට කවුරුත් පැමිණියහ. පියුස්ද හැරි සමග තිබූ අමනාපය සමතයකට පත් කරගත් බවක් පෙනිනි. අර්නි මැක්මිලන්ද ශාක විද්‍යා පන්තියේදී එක් දිනක් මේ අත පනින ගෙඹි වසුරු බාල්දියක් තමන් වෙත දෙනමින් හැරිගෙන් කාරුණිකව එල්ලීය. මාර්තු මාසයේදී අංක 3 හරිතාගාරයේ තිබූ මැන්ඩ්‍රෙක්ස් පැලෑටි කිහිපයක් මහත් හඩින් සාදයක් පැවැත්විය. මේ නිසා ප්‍රොෆෙසර් ස්ප්‍රවුට් මහත් ප්‍රීතියට පත්විය. ඒගොල්ලෝ එකිනෙකාගේ බඳුන් වලට ගමන් කරගන්න පටන් ගත්තම අපි දන්නවා එය සම්පූර්ණයෙන්ම පිදිලා කියලා. ඇය හැරිට කීවාය. එතකොට අපිට පුළුවන් අර රෝහල් අංශයේ ඉන්න අහිංසක මිනිසුන් සුවපත් කොට යථා තත්ත්වයට ගේන්න. පාස්කු නිවාඩුව කාලය තුල දෙවැනි වසර සිසුන්ට නව අභියෝගයක් දෙනු ලැබෙන. දෙවැනි වසර සඳහා තෝරාගනු ලබන විෂයන් පිළිබඳ තීරණය කිරීමට කාලය පැමිණ තිබෙන. කවුරු කෙසේ වෙතත් දෙවැනි වසර සඳහා විෂයන් තෝරා ගැනීම පිළිබඳව හර්මෝනි දැඩිසේ කල්පනා කළාය. මේ විෂයන් තෝරා ගැනීම අපේ මුළු අනාගත ජීවිතයට බලපානවා. ඒ හැරිට සහ රොන්ට ඇය කීවේ නව විෂය ලෑස්තු දෙස බලමින් විෂයන් ලකුණු කරමිනි. මට නම් පෝෂන්ස් අතාරින්න හිතලා තියෙනවා. හැරි කීවේය. එහෙම බෑනේ. ඒ රොන් පසුතැවිල්ලෙන් යුතුව ප්‍රකාශ කළේය. අපේ පරණ විෂයන් අතාරින්න බෑ.
නැත්තං මම අනවින බන්ධන වලින් ආරක්ෂා වීමේ විෂය අතාරිනවා. ඒත් ඒ විෂය බොහොම වටින එකක්නේ. හර්මෝනි මවිතය පළ කරමින් කීවාය. ඒත් ලොක්කාට් ලොක්කා උගන්වන විදිහට නම් නෙවෙයි. රොන් කීවේය. මම එයාගෙන් කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැහැ. පික්සිස්ලා මුදා හැරීමේර තම පවුලේ සිටින සියලුම මායාකාර ඥාතීන් විසින් නෙවිල් ලොන්ග්බොටම් හට ඊළඟ වසරේ කළ යුතු විෂයන් පිළිබඳව උපදෙස් බොහෝ ඒවා තිබෙන. මේ නිසා අන්දමන්ද වී සිටි ඔහු දිව අඩක් පිටතර දමාගෙන විෂය ලැයිස්තුව කිවමින් සිටියේය. ඔහු නොයෙක් දෙනාගෙන් උපදෙස් ගත්තේය. හැරි මෙන්ම මායාකාර නොවන පවුලක හැදුණු වැටුණු ඩීන් තෝමස් අවසානයේදී කලේ දිනෙත් වසාගෙන තම මැජික් ශක්තිය උපයෝගී කරගනිමින් ලැයිස්තුවෙන් විෂයන් තේරීමය. ඔහු කලේ දිනෙත් වසාගෙන මැජික් ශක්තිය ලැයිස්තුවේ යම් තැනකට තබා එතන සටහන් වූ විෂය තෝරා ගැනීමයි. මේ ක්‍රමයට ඔහු තමන්ට කරන්නට සිදු සියලු විෂයන් තෝරාගත්තේය. කාගේවත් උපදෙසක් නොපැතූ හර්මෝනි සියලුම විෂයන් සඳහා ලියාපදිංචි වූවාය. තමාගේ මායාකාර ලෝකයේ අනාගතය පිළිබඳව වර්නන් බාප්පා සහ පෙට්ටියෝනියා පුංචියම්මා සමග සාකච්ඡා කළහොත් ඔවුන්ගේ අවවාදය කුමක් වනු ඇද්දැයි සිතමින් තමන්ටම සිනාසුනේ හැරිය. හැරියටද උපදෙස් නොලැබුණාම නොවේ. පර්සි වීස්ලි තම අත්දැකීම් මත පදනම් කොටගෙන හැරියට කරුණු කාරණා පැහැදිලි කර දුන්නේය. ඒක තීරණය වෙන්නේ ඔයා අනාගතයේදී කොතනටද යන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක මතයි හැරි. ඔහු කීවේය. දැන් අනාගතය ගැන හිතන්න කල් වැඩි කියා හිතන්න එපා. මම ඔයාට නිර්දේශ කරන්නේ අద్භූත බලයෙන් අනාවික කීම ඉගෙන ගන්න කියලායි. සමහර අය කියනවා සාමාන්‍ය ලෝකයේ දේවල් ඉගෙන ගැනීම බොහොම ලාභාල තෝරා ගැනීමක් කියලා. ඒත් මං තරයේ අදහනවා මායාකරුවන්ට මායාකාර නොවන ලෝකයේ අය පිළිබඳවත් ඒ ලෝකයේ කාරණා කටයුතු පිළිබඳවත් මනා දැනුමක් තිබිය යුතුයි කියලා. විශේෂයෙන්ම ඒ අය සමග ළඟින් කටයුතු කිරීමට යනවා නම් දැන් බලන්න අපේ තාත්තා එයාට සෑම වෙටකම සිදුවෙනවා සාමාන්‍ය ලෝකයේ අයගේ කටයුතු පිළිබඳව මැදිහත් වෙන්න. මගේ අයියා චාලි බොහෝ විට පරිසරයේ හැසිරෙන එයට කැමති කෙනෙක්. ඒ නිසා එයා මායාකාර සතුන්ගේ නඩත්තුව පිළිබඳ ශාස්ත්‍රයට ගියා. ඔබගේ අනුකූලතාව ඇදී යන පැත්ත බලලා ඒ මගට අවතීර්ණ වෙන්න ඕනේ හැරි. එහෙත් හැරියට අවබෝධ වූයේ Taman ක්විඩිච් ක්‍රීඩාවට පමණක් දක්ෂ බවයි. ඒ නිසා හැරිද රොන්ද මෙන්ම අලුත් විෂයන් තෝරාගත්තේය. තමාට එම විෂයන් නිසිසේ උගැනීමට නොහැකි වුවහොත් අඩු ගණනේ තමාට උදව් කළ හැකි අයෙක් තමා අසල සිටි යන මතය ඔහු දැරීය. ග්‍රිෆින්ඩෝ නිවාසයේ ඊළඟ ක්විඩිච් තරගය හවල්පෆ් නිවාසය සමග වනු ඇත. වුඩ් තරයේ කියා සිටියේ සෑම දිනකම රාත්‍රී ආහාරයෙන් පසුව ක්විඩිච් පුහුණුව කළ යුතු බවයි. මේ නිසා හැරිට ක්විඩිච් සහ පන්තිවලදී දෙන ගෙදර වැඩවලට අමතරව යමක් කිරීමට ඉඩක් ලැබුණේ නැත. කෙසේ වුවද පුහුණු සැසි වඩාත් රසවත් වන්නට විය. සෙනසුරාදා තරගයට පෙර දින ඔහු තම සානාගාරයට ගියේ තම ඉදල්මිට තැබීමටය. හැරිගේ සිත තුළ ග්‍රිෆින්ඩෝ ජයග්‍රහණය පිළිබඳව අන් කිසිම දිනකටත් වඩා ආත්ම විශ්වාසයක් තිබෙන. එහෙත් ඔහුගේ එම සතුරුදායක මානසිකත්වය වැඩි වේලාවක් පැවතියේ නැත. සානාගාරයට පිවිසෙන පඩිපෙළ ඉහළදී ඔහුට නෙවිල් ලොන්ග්බොටම් මුණ ගැසුණේය. ඔහු සිටියේ උමතුවෙන් මෙනි. හැරි මන් දන්නේ එක කලේ කවුද කියලා. මට දැන් දකින්න ලැබුණා. ඒ කියමින් ඔහු දොර ඇරියේය. හැරිගේ ට්‍රංක පෙට්ටියේ තිබූ සියලුම දෑ සීසීකඩ විසිකොට දමා තිබෙන. ඔහුගේ කබාය කීතු වලට ඉරා බිම දමා තිබෙන. වියන් ඇඳෙන් ඇඳ ඇතිරලි ඇද බිම දමා තිබෙන. ඇඳ අසල තිබූ කැබිනට් එකේ ලාච්චු ඇද දමා ඒවායේ තිබූ දෑ මෙට්ටිය මතට විසිරුවා හැර තිබෙන. හැරි හයාගත් මුවින් යුතුව ඇඳ වෙත ගියේ ඉරා බිම දමා තිබූ ට්‍රෝල් සමග ගමන යන පොතේ කොළ මත පය තබමිනි. ඇඳ ඇතිරෙලි නෙවින්ගේ උදව් ඇතිව ඇඳ මත දමද්දී රොන් ඩීන් සහ ශීමස් පැමිණියහ. ඩීන් කෝපයෙන් කෑගැසුවේය. මොකක්ද උනේ හැරි? හිතාගන්න බෑ. හැරි කීවේය. රොන් හැරිගේ කබා පිරික්සා බැලුවේය. ඒවායේ සෑම සාකුවක්ම පිටතට ඇද තිබෙන. කවුරුහරි මොනහරි හොයලා තියෙනවා. ඊ රොන් කීවේය. මොනහරි නැති වෙලාද? හැරිගේ සියලු දේ නැවත අහුලා ට්‍රංක පෙට්ටියට දැමීමට විය. ලොක්හාඩ්ගේ අවසාන පොතද අහුලා මේසය මත තබද්දී කුමක් නැති වී ඇද්ද යන්න හැරියට කල්පනා විය. ඒගොල්ලෝ ඒක අරගෙන ගිහිල්ලා. රිඩල්ගේ දිනපොත නෑ. ඔහු දුකින් කීවේය. මොකක්? හැරි තම ඔළුවෙන් සයනාගාරයේ දොර දෙසට ඉඟි කළ අතර දෙදෙනාම පිටතට ගියහ. ඔවුන් විගස ග්‍රිෆින්ඩෝ පොදු කාමරය දෙසට ගිය අතර එහි සිටියේ කිහිප දෙනෙකු පමණි. එහි හර්මෝනි හුදකලාව පොතක් කියවමින් සිටියාය. සිදූ ඇති දේ අසා හර්මෝනි ගල් ගැසුණාය. ඒත් ඉතින් ග්‍රිෆින්ඩෝ කෙනෙක් විතරයි ඔය වැඩේ කරන්නේ නැත්තේ. වෙනත් කවුරුත් පාස්වර්ඩ් එක දාන්නේ නෑනේ. ඒක තමයි. හැරි කීවේය. පසුදින උදෑසන හොඳින් හිරු පායා තිබූ අතර මද පවනක්ද තිබෙන. ක්විඩිච් තරගයකට හොඳම දේශගුණික තත්වයක්. ෆුඩ් උද්‍යෝගයෙන් කීවේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පිඟන්වලට ස්ක්‍රැම්බල් කරන ලද බිත්තර බෙදමිනි. හැරි හොඳට කන්න.
හැරි ග්‍රිෆින්ඩෝ මේසේ දෙස බලා සිටියේ රෙඩල්ගේ දිනපොතේ අලුත් අයිතිකාරයා තමන්ගේ ඇස් ඉදිරිපිට වුවද සිටින්නට බැරිකමක් නැති බව සිතමිනි. මෙම සොරකම පිළිබඳව පැමිණිලි කරන ලෙස හර්මෝනි තරයේ හැරියට කියා සිටියාය. එහෙත් එසේ කළහොත් දිනපොත පිළිබඳ සියලුම තතු ගුරුවරුන්ට කීමට හැරියට සිදුවේ. එපමණක් නොව මෙම දිනපොත පිළිබඳ කී දෙනෙකු දැන සිටියාද? එමෙන්ම මීට වසර 50කට පෙර හැග්‍රිඩ් පාසලින් පහ කිරීමේ රසද තව බොහෝ දෑද ඇදී ඒමට ඉඩ ඇත. මේ සියල්ලම එලි කිරීමට මූලිකයා වීමට හැරි අකමැති විය. රොන් සහ හර්මෝනි සමග ක්විඩිච් තරගයට අවශ්‍යතේ ගෙන ඒම සඳහා මහා ශාලාවෙන් පිටවත්ම හැරිගේ සිතට තවත් තදබල කරදරයක් ගෙන දෙන දෙයක් එකතු විය. කිරිකරුන්ට පඩිපෙළට පය තබත්ම මේ පාර මරපා මම එරන්න ඊ යන හඬ නැවත ඇසුනේය. ඔහු කෑ ගැසූ අතර හර්මෝනි සහ රොන් යන දෙදෙනාම බියවී පසකට පැන්නාය. අර කටහඬ මට දැන් නැවතත් ඇසුණා. ඔයාලට ඇහුන්නේ නැද්ද? රොන් හිස දෙපසට සෙලුවේය. නෙත් පුලුල් කර මද වේලාවක් බලා සිටි හර්මෝනි තම අත්ලෙන් නලලට ගසා ගත්තාය. හැරි මට යම් දෙයක් සිහි වුණා. මම ලයිබ්‍රරියකට දුවලා එන්නම්. එසේ කියූ ඇය පඩිපෙළ දිගේ ඉහළට දිව ගියාය. ඒ පාර මෙයාට මොනවා වෙලාද? හැරි නොවිසිල්ලෙන් ඇසුවේය. අනේ මන් දන්නේ මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඒත් එයා ලයිබ්‍රරියකට දිව්වේ. ඒක ඉතින් එයාගේ පුරුද්දනේ. ඕනේ දෙයටයි එපා දෙයටයි එයා දුවන්නේම ලයිබ්‍රරියකටනේ. කිසි අමාරුවක් හැදුනොත් ලයිබ්‍රරියකම තමයි. හැරි අතීරණාත්මකව බලා සිටියේය. ඔහු විමසිලිමත් වූයේ හඬ ආවේ කොහේ සිටදැයි දැන ගැනීමටය. ඔහුගේ පිටුපසින් මහා ශාලාවේ සිට ළමු එක්වන්නට වූහ. ඒ අය තරඟය ගැන කුල්මත්ව මහත් හඬින් නොයෙක් දෑ ප්‍රකාශ කරමින් පැමිණියහ. අප දැන් ගියොත් හොඳයි නේද? 11ටත් ලං වෙලා. මැච් එක. ග්‍රිෆින්ඩෝ කුලන වෙත දිව ගිය හැරි තම නිම්බස් 2000 ඉදල්මිටද අවැසි අනෙක් කලමනාද රැගෙන පිට්ටනිය කරා යන සිසු සමූහයට එකතු විය. එහෙත් ඔහුගේ මනස තිබුණේ මන්දිරයේය. අද්භූත කටහඬ වෙතය. ඇදුම් මාරු කරන කාමරයේදී තම රතු පැහැති ක්විඩිච් කබාය ඇඳගනිද්දීද ඔහුගේ සිතට දැනුණු එකම සහනය වූයේ දැන් මේ වෙලාවේදී මන්දිරයේ කිසිවකුත් නොමැතිවීමයි. සියල්ලෝම තරඟ නැරඹීම සඳහා පැමිණ ඇත. මහා අත්පොලසන් නාදයත් සමග ග්‍රිෆින්ඩෝ කණ්ඩායම ක්‍රීඩා පිටියට අවතීර්ණ විය. ඔලිවර් වුඩ් සිරුර උණුසුම් කිරීමේ ව්‍යායාමයක් හැටියට ගෝල් කණු අතරින් තම ඉදල්මිටේ නැගී පොඩි රවුමක් ගැසුවේය. මැඩම් හූච් පන්දුව නිදහස් කළාය. කහ පැහැති ලෝගුවලින් සැරසී සිටි හෆල්පෆ් කණ්ඩායම එකට පොදි ගැසී අවසාන වරට උපක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ. හැරි තම ඉදල්මිටට නැගීමට පය ඔසවත්ම ප්‍රොෆෙසර් මැගොනිගල් විශාල දම් පැහැති මෙගෆෝනයක් ඔසවාගෙන අඩක් ඇවිදිමින්ද අඩක් දුවමින්ද ක්‍රීඩා පිටිය හරහා පැමිණියාය. හැරිගේ හදවත ගල් රෝලක් මෙන් විය. නිශ්ශබ්ද වන්න. හැමෝම මට අවධානය දෙන්න. තරඟය අවලංගු කරන්න සිද්ධ වෙනවා. ඒ ශබ්ද විකාශන යන්ත්‍රය පාවිච්චි කරමින් ප්‍රොෆෙසර් මැගොනිගල් මහත් හඬින් කීවාය. නොයෙක් ආකාරයේ හෝහඬ ප්‍රේක්ෂකාගාරයේ පිටවිය. මහත්සේ කම්පනයට පත් වූ ඔලිවර් වුඩ් තම ඉදල්මිටෙන් බැසීමටද අමතක වී එය සමගම ප්‍රොෆෙසර් මැගොනිගල් වෙත දිව ගියේය. ඒත් මැඩම් ඔහු කෑ ගැසුවේය. අපි සෙල්ලම් කළ යුතුයි. කුසලානය. ග්‍රිෆින්ඩෝ. ප්‍රොෆෙසර් ඔහු කියූ දෙය ගණන් නොගෙන නැවත වරක් ශබ්ද විකාශන යන්ත්‍රය තුළින් සිසුන් අමතන්නට වූවාය. සෑම සිසුවෙක්ම ආපසු තමන්ගේ නිවාසයේ පොදු කාමරවලට යන්න ඕනෑ. එහිදී නිවාස ප්‍රධානීන් ඒ අයට වැඩිදුර විස්තර කියයි. හැකිතරම් ඉක්මනට යන්න. කරුණා කරලා දැම්මම. ඉන්පසු තම මෙගෆෝනය පහත් කළ ඇය හැරියට තමන් වෙත එන ලෙස සංඥා කළාය. පෝට මත් එක්ක එන්න. තමා ගැන සැක කිරීම පිළිබඳව මවිතයට පත් වූ හැරි වටපිට බැලුවේය. කෑකව ගොසමින් සිට ළමුන් අතරින් ඉදිරියට පැන ආ රොන්ද හැරි සහ ප්‍රොෆෙසර් පසුපසින් එන්නට විය. මහාචාර්යනිය ඔහුගේ පැමිණීම පිළිබඳ විරුද්ධත්වයක් නොපෙන්වාය. ඔව් විස්ලි වත් එන එක හොඳයි. ඔවුන් වට කරගත් සමහර සිසුන් තරඟය අවලංගු කිරීම පිළිබඳව චෝදනා මුඛයෙන් කතා කිරීමට වූහ. තවත් සමහරු බලාපොරොත්තු කඩ වූ අයුරකින් සිටියහ. හැරි සහ රොන් ප්‍රොෆෙසර් මැගොනිගල් පසුපස පාසලට ගොස් පඩිපෙළ දිගේ ඉදිරියට ගියහ. එහෙත් මෙවර ඔවුන් කිසිවකුගේ කාර්යාලයකට කැඳවාගෙන යනු නොලැබින රෝහල් අංශයට ළඟා වන විට පෝට මිස්ටර් වීස්ලි මේක ඔය දෙන්නට කම්පනයක් ගෙන දෙන දෙයක් වෙන්න පුළුවන්. යයි කාරුණිකව කීවාය. තවත් ප්‍රහාරයක් සිදු වෙලා තියෙනවා. ඔව් ද්විත්ව ප්‍රහාරයක්. හැරිගේ හදවතේ ගැස්ම නතර විය. ප්‍රොෆෙසර් විසින් විවෘත කරන ලද දොරෙන් හැරි සහ රොන්
ඇතුළු වූහ. 6 වෙනි වසරේ සිසුවියක් දෙසට මැඩම් ප්‍රොම්ෆේ නැඹුරු වී සිටියාය. සිසුවේගේ කොණ්ඩය සුන්දර කෙහෙරැලි වලින් පිරී පැවතින. එදා ආම්බෙන් හමු වී ස්ලිදරින් නිවාසයට යන මඟ ඇසුවේ ඇයගෙන් බව හැරිට සිහිවය. ඇගේ ඇඳට එහා ඇඳේ හර්මෝනි රොන් උගුර යටින් කෑ ගැසුවේය. හර්මෝනි මුළුමනින්ම නිසලව සිටියාය. ඇගේ දෙනෙත් විවෘතව තිබූ අතර ඒවා පළඟු කැට දෙකක් මෙන් පෙනින. මේ දෙන ලයිබ්‍රේක ළඟ වැටලා ඉඳලා හමු වී තිබෙනවා. ඒ ප්‍රොෆෙසර් මැගොනිගල් කීවාය. මේ මොකද්ද කියලා ඔය දෙන්නගෙන් කවුරු හරි දන්නවද? මේක මේ දෙන්න ළඟ බිම වැටලා තිබිලා හමු වෙලා තියෙනවා. ඇගේ අතේ තිබුණේ කුඩා කවාකාර කැඩපතකි. දෙදෙනාම හර්මෝනි දෙස ඇස ගසාගෙනම හිස් දෙපසට සෙලවූහ. මම ඔය දෙන්න ග්‍රිෆින්ඩෝර් කුලන්ට එක්ක යන්නම්. කොහොමටත් මම සිසුන් අමතන්න ඕනේ. සවස 6 වන විට සෑම ළමයෙක්ම තම තමන්ගේ නිවාස පොදු කාමරයට එක්රැස් වෙන්න ඕනේ. කිසිම ළමයෙකු ඒ වෙලාවෙන් පස්සේ සයනාගාර වලින් පිටතට යන්න බෑ. පාඩම් සඳහා යන විට ඔබ ගුරුවරයෙකු විසින් කැඳවාගෙන යනු ඇති. කිසිම ළමයෙකු ගුරුවරයෙකු නැතිව නාන කාමරයට යන්න තහනම්. සියලුම පුහුණු කිරීම සහ ක්විඩිච් තරඟ අවලංගු කරනවා. සවස කිසිම ක්‍රියාකාරකමක් නැහැ. පොදු කාමරයට රොක් වී සිටි ග්‍රිෆින්ඩෝර් සිසුහු මහාචාර්යතුමියගේ වදන් අසාගෙන සිටියහ. ඇය තමා කියවමින් සිටි කොළය අකුලාගෙන මම මේ පිළිබඳව ඉතාමත් කනස්සල්ලෙන් ඉන්නේ. මේ අපරාධකරු අල්ලගන්න බැරි වෙනවා නම් පාසල වසා දැමීමට උනත් ඉඩ තිබෙනවා. මම ඉල්ලා සිටිනවා මේ පිළිබඳ හෝඩුවාවක්වත් දන්නා කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් කරන්න කියලා. ඇය ඡායාරූපය අසල තිබෙන කවුළුවෙන් පිටව ගියාය. සියල්ලෝම කතා කිරීමට පටන් ගත්තා. ග්‍රිෆින්ඩෝර් ළමයි දෙන්නෙක් ප්‍රහාරයට ලක් වෙලා තියෙනවා. එක රෙවෙන්ක්ලෝ ළමයෙක් සහ එක හෆල්පෆ් ළමයෙක්. ඒ වීස්ලි නිවුන් දරුවන් දෙදෙනාගේ මිත්‍රයා වූ ලී ජෝඩන් පැවසීය. ඇයි ගුරුවරුන්ට පේන්නේ නැත්තේ සිල්දරින් ළමයින්ට කරදරයක් නොවි සුරක්ෂිතව ඉන්න බව? මේ සියලටම වග කියන්න ඕන සිල්දරින් නිවාසයේ අය කියලා. ඇයි මෙයාට තේරෙන්නේ නැත්තේ? ස්ලිදරින් නිවාසයේ උරුමකාරයා අනෙත් ළමයින්ගේ කරුමකාරයා. ස්ලිදරින් බිහිසුණු සත්වයා. ඇයි අය ස්ලිදරින් කාර්යය ඔක්කොම පන්නා දාන්නේ නැත්තේ? ඔහු උස්සනින් කීවේය. වටින් පිටින් අත්පොළසන් හඬද නැගුණේය. ලීගේ පිටුපසින් පර්සි වීස්ලි වාඩි වී සිටියේය. ඔහු තම අදහස් කිසිවක් හෙළි නොකළද ඔහුගේ මුහුණ සුදුමෙලි වී ගොස් බියපත් වී තිබෙන. පර්සි කම්පැනිටපත් වෙලා ඒ ජෝර්ජ් හැරිට කීවේය. අර රෙවෙන්ක්ලෝ ශිෂ්‍යාව පෙනිලොප් ක්ලියර්වෝටර් ශිෂ්‍යනායිකාවක්. මං හිතන්නේ එයා හිතන් හිටියා කියලා ඒ බිහිසුණු සතා ශිෂ්‍යනායකයන්ට පහර දෙන්නේ නැහැ කියලා. එහෙත් හැරි සිටියේ ඔහුට සවන් දෙමින් නොවේ. ඇදමත වැතර සිටි හර්මෝනිගේ රූපය ඔහු සිත තුළ හොල්මන් කළේය. ඇය කිසිදු හැලහොල්මනක් නැතිව ගල් පිළිමයක් මෙන් සිටියේය. මේ බිහිසුණු සත්වය විකස අල්ලගත්තේ නැතිනම් තමන්හට ජීවිතයේ තිබෙන තාක්කල් ඩර්ස්ලිලාට කඹරන්නට සිදුවනු ඇත. ජීවිතය පුරාම සාමාන්‍ය ලෝකයේ අනාථ නිවාසයේ සිටීමට සිදුවන නිසා පාසල එකල වසා දැම්මා නම් ඔහුගේ ඉරණම වන්නේ එයයි. ටොම් රිඩල්ට එදා කෙසේ සිතුනයිද? හැරිට දැන් හොඳ හැටි අවබෝධ වේ. දැන් අපි මොකද කරන්නේ? ඊරොන් හැරිගේ කනට කොඳුරා ඇසුවේය. ඔයා හිතනවද හැග්‍රිඩ් සැකයට බඳුන් වෙලා කියලා? අපි ගිහින් එයාට කතා කරන්න ඕනේ. හැරි කීවේ තීරණයකට පැමිණෙමිනි. ඒත් මට හිතන්න බෑ මේ පාර මේ සිද්ධෙන් පසුපස ඉන්නේ එයා කියලා. ඒත් ගිය පාර මේ සතා මුදා හැරි එයා නම් එයා දන්නව ඇති කොහොමද රහස් කොටියට යන්නේ කියලා. ඒත් ප්‍රොෆෙසර් මැගොනිගල් කිව්වේ අපිට පන්තිවල නැතිනම් කුළුණේ මිස වෙනත් කොහෙවත් ගවසෙන්න එපා කියලායි. අපේ නීති රීති ගැන සැලකිලිමත් උනේ කවදද රොන්? මං හිතනවා මගේ තාත්තාගේ පරණ ලෝගුව ආපසු එළියට ගන්න කාලය ඇවිල්ලා කියලා. හැරි කීවේය. හැරිට තම පියාගෙන් දායාද වශයෙන් ලැබුණේ එකම එක දෙයකි. එනම් දිගු දිලිසෙන සුළු අදිසි කබායකි. මේ සිරුර වසා දමාගත් කල අන් අයට ඔවුන් පෙනෙන්නේ නැත. කිසිවෙකුටත් නොදැනී හැග්‍රිඩ් බැලීමට යාමට එකම ක්‍රමය මෙයයි. නියමිත වේලාවට ඔවුන් ඇදන්වලට ගියහ. ඉන්පසු ඩේන්, ශ්‍රීමස් සහ නෙවිල් රහස් කොටිය පිළිබඳ සාකච්ඡා කර නිමවී නින්දට වැටෙනතුරු බලා සිටියහ. ඉන්පසු අවදි වී ඇඳුම් ඇඳගෙන අතිසි ගබාය තමන් දෙදෙනාගේ සිරුර මත දමාගත්හ. බලු බල්ලෙක්වත් නොමැතිව පාලුවට ගොස් ඇති මන්දිරයේ කොරිඩෝ දිගේ ගමන් කිරීම ප්‍රසන්න අත්දැකීමක් නොවිය. මීට පෙරද රාත්‍රියේ කාටත් හොරෙන් කොරිඩෝ දිගේ ඇවිද පුරුදු හැරි කිසි විටක හිරු බැස ගිය පසු මෙසේ ජනාකීර්ණ වී තිබෙනු දැක නැත. ගුරුවරුද ශිෂ්‍යනායකයෝද හොල්මන්ද යුගල වශයෙන් යම් කිසි අසාමාන්‍ය දෙයක් සඳහා යමින් සිටියහ. අදිසි ගබාය පොරවාගෙන සිටියද තමන් විසින් නගනු ලබන හඬ ඒ නිසා නැති වූයේ නැත. ස්නේප් මුරට සිටි ස්ථානය ආසන්නයේදී රොන්ගේ කකුල හැපී හඬක් පිට වූ විට ඔවුන් බේරුණේ 99 වෙනි.
වාසනාව කරමින් හරියටම ඒ මොහොතේම ස්නේප්ට කිවිසුමක් ගියේය. ඕක් ලියෙන් සාදා ඇති දෙවන්ත ඉදිරි දොර වෙත ගිය ඔහු එම දොර ඇරගත්හ. එම රාත්‍රිය ඉතා පැහැදිලි තරුවලින් පිරේ ගිය අහසකින් යුක්ත විය. ඔහු ලහි ලහියේ හැග්‍රිඩ්ගේ කුඩා නිවසේ ආලෝකය නිකුත් වන කවුළුව වෙත ගියහ. ඔහු කබාය ඉවත් කළේ හැග්‍රිඩ්ගේ නිවසේ දොරටුව සමීපයටම පැමිණි පසුවය. දොරට තට්ටුකොට තප්පර කිහිපයකින් දොර විවෘත විය. දුන්නකට මානාගත් හීයක් සහිතව සිටින හැග්‍රිඩ් ඔහු දුටුහ. කියමින් ඔහු දුන්න පහත් කළය. මොනවද ඔය දෙන්න මේ වෙලාවේ මෙහෙ කරන්නේ? ඔහු සැක මුසුව ඇසුවේය. ඕක මොකද? හැරි දුන්න පෙන්නමින් ඇසුවේය. නිකං හැග්‍රිඩ් මිමනුවේය. මම බලාපොරොත්තුව හිටියා ඒකින් වැඩක් නෑ. වාඩුවෙන් ඇතුළට එන්න. මමත් එකක් හදන්නම්. හැග්‍රිඩ් සිටින්නේ බොහෝසේ කලබල වී බව ඔහු දුටුහ. ලිප දල්වා වතුර කේතල ඒ මත තැබීමට යද්දී කේතලයේ වතුර ලිපේ හැලී ලිප නිවුනේය. ඔහු කෝපයෙන් කේතලයට අත මිටමලවා දැඩි පහරක් එල්ල කරේය. හැග්‍රිඩ්, ඔයා අප්සෙට් එකේ දෙන්නේ? හැමෝනි ගැන ආරංචිද? ඔව් මට ආරංචි වුණා. හැග්‍රිඩ්ගේ කටහඬේ බිඳෙන ස්වභාවයක් තිබෙන. ඔහු නිතරම ජනේලය දෙස නෙත් යොමු කළේය. ඔහු ඒ දෙදෙනා සඳහා ලොකු ජෝගු දෙකකට උතුරන වතුර වත්කොට පිළිගැන්වුවේය. තේමලු දැමීමට ඔහුට අමතක වී ඇත. ඒ සමගම පළතුරු කේක් කැබැල්ලක් මිගානකට දමද්දී තදින් දොරට ගසන හඬක් ඇසින. හැග්‍රිඩ් කේක් කැබැල්ල අතහැරියේය. හැරි සහ රොන් බියෙන් තැතිගෙන එකිනෙකා දෙස බලාගත්හ. ඔහු තම සිරුර මත අදිසි කබාය දමාගෙන මුල්ලකට ගියහ. ඔවුන් සැඟවීගත් බව ස්ථිර කරගත් හැග්‍රිඩ් දුන්නට හීය මානාගෙන දොර විවෘත කළේය. සුබ සන්ධාවක් හැග්‍රිඩ්. ඒ පැමිණියේ ඩම්බල්ඩෝ තුමාය. එතුමාගේ මුහුණේ වූයේ ඉතා බැරෑරුම් පෙනුමකි. ඔහු පසුපස දෙවැන්නෙකුද පැමිණියේය. ඔහු මහා අමුතු පෙනුමක් ඇති පුද්ගලයෙකි. අමුත්තා කොට බඩ මහත මිනිසෙකි. ඔහුගේ දුඹුරු කෙස් පිළිවෙලකට නොතිබිණි. ඔහුගේ ඇඳුම්ද වෛවාරණ විය. හීනි ඉරි ඇති සූට් එකක්, රතු පැහැ ටයිපටියක්, දිගු දම් පැහැති කබායක් සහ උල්ලු දම් පැහැති සපත්තු ඔහු හැඳ පැළඳ සිටි අතර ඔහුගේ කිහිල්ලේ දෙහි කොළ පැහැ ඇති රවුම් තොප්පියක් විය. ඒ තාත්තගේ බොස්, රොන් රහසින් කීවේය. කොරනෙලියස් ෆජ්, මැජික් කමාත්‍යතුමා. හැරි රොන්ට වැලමිටින් ඇන්නේ ඔහු නිහඬ කිරීමටය. හැග්‍රිඩ්ගේ සුදුමැලි වී ගොස් සිටි මුහුණින් දාඩිය මතු විය. ඔහු පුටුවක වාඩි වී දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේය. බොහොම භයානක වැඩක් හැග්‍රිඩ්, ෆජ් තියුණු හඬකින් කීවේය. බොහොම භයානකයි. සාමාන්‍ය පවුල්වල අයට ප්‍රහාර 4ක්. මේ වැඩේ හුඟක් දුරදිග ගියා වැඩි. අමාත්‍යංශ පියවරක් ගන්න ඉන්නේ. නෑ මම නෙමෙයි. ඒ කියමින් හැග්‍රිඩ් ආයාචනාත්මකව ඩම්බල්ඩෝ තුමා දෙස බැලුවේය. ඔබතුමා ඩම්බල්ඩෝ සර් දන්නවා මම ඒ වගේ වැඩක් කවදාවත් නොකරන බව. මේක තේරුම් ගත යුතුයි කොරනෙලියස්. හැග්‍රිඩ් කෙරෙහි මගේ සම්පූර්ණ විශ්වාසය තිබෙනවා. ඒ ඩම්බල්ඩෝ තුමා කීවේ ෆජ් දෙස රවා බලමිනි. මේ බලන්න ඇල්බස්. ඒ ෆජ් අපහසුවට පත්වමින් කීවේය. හැග්‍රිඩ්ට විරුද්ධව වාර්තා තිබෙනවා. එනිසා අමාත්‍යංශයෙන් මොකක් හරි කළ යුතුයි. පාසලේ පාලක මණ්ඩලය අපට කියලා තියෙනවා මේ පිළිබඳ වහාම පියවරක් ගන්න කියලා. ඒත් මම කියන්නේ කොරනෙලියස්, හැග්‍රිඩ් ඉවත් කිරීම නිසා මේ තත්ත්වය කොහොමටවත් මගහැරෙන්නේ නෑ කියන එකයි. ඩම්බල්ඩෝ තුමා කී අතර හැරි කිසිම දිනක නොදුටු කෝපයක් ඔහුගේ නෙත්වල තිබින. ඒ ෆජ් තම තොප්පිය අතගාමින් කීවේය. මට බොහොම ලොකු පීඩනයක් ඇවිල්ලා තියෙන්නේ. මම මේ පිළිබඳ මොකක් හරි කරන බව පෙන්වන්න ඕනි. මේකට වග කියන්න ඕනි හැග්‍රිඩ් නෙවෙයි නම් වහාම එයාව ආපහු මෙහාට එවනවා. ආයේ ඒ ගැන කතා දෙකක් නෑ. මාව අරන් යන්න. හැග්‍රිඩ් බෙවලමින් ඇසුවේය. කොහාටද? ටික කාලයකට පමණයි. ඊ ෆජ් කීවේ හැග්‍රිඩ්ගේ නෙත් දෙස නොබලමිනි. මේක දඬුවමක් නොවේ හැග්‍රිඩ්. මේක ආරක්ෂාව සඳහා ගන්න පියවරක්. වෙන කවුරු හරි මේ සම්බන්ධයෙන් අහුනොත් ඔබ සමාව ඉල්ලමින් නැවත මෙහාට එවනවා. අස්කබාන් වලට නොවේ නේද? හැග්‍රිඩ් ඇසුවේය. ෆජ් පිළිතුරු දීමට පෙර තවකෙක් තදින් දොරට ගැසුවේය. ඩම්බල්ඩෝ තුමා දොර හැරියේය. එවර නැවත හැරි රොන්ගේ එලයට ඇන්නේ ඔහු විශ්මයට පත්ව හඬක් නිකුත් කළ නිසාය. ලූෂියස් මැල්ෆෝයි මහතා හැග්‍රිඩ්ගේ මඩුව තුළට පැමිණියේය. ඔහු දිගු උඩු කබායක් හැඳ සිටියේය. ඔහුගේ මුහුණේ උපහාසාත්මක සිනහවක් තිබූ අතර හැග්‍රිඩ්ගේ දඩයම් බල්ලා ෆෑන් ගෙරෙව්වේය. දම මෙහි ඇවිල්ලා ෆජ් හොඳයි.
ඔහු තෘප්තියෙන් ප්‍රකාශ කළේය. තමුස මෙහෙම මොනවද කරන්නේ? හැග්‍රිඩ් දරුණු කෝපයෙන් කීවේය. පහිනවා මගේ ගෙයින් එළියට. හැග්‍රිඩ් මේ අහනවා. මම විශ්වාස කරනවා තමුසගේ ගෙදර කියලා කියන මේ මඩුව ඇතුළට එන්න මගේ කොහෙත්ම ආසාවක් නෑ. ඒ කියමින් උපහාසයෙන් හැග්‍රිඩ්ගේ කුඩා මඩුව වටා බැලුවේය. මම පාසලට ආගමන් ඉතින් මට දැනගන්න ලැබුණා ප්‍රධානාචාර්යතුමා මෙහි පැමිණි බව. ඉතින් ලූෂියස් ඇත්තටම මගේ මොනවද වෙන්න ඕනේ? ඒ ඩම්බල්ඩෝතුමා මෘදු හඬින් කීවද ඔහුගේ දෙනෙතේ කෝපය ඒ අයුරින්ම තිබෙන භයානක දෙයක් ඩම්බල්ඩෝ. එතරම් උද්‍යෝගයකින් තොරව කියු මැල්ෆොයි මහතා තම කබාසාක්වෙන් දිග කඩදාසි රෝලක් පිටතට ගත්තේය. ඒත් කාරණය මේකයි. පාලක මණ්ඩලයට හැඟී ගොස් තිබෙනවා දැන් ඔබ තනතුරෙන් ඉවත් විය යුතුයි කියා. මේ ලියවිල්ල වැඩ තහනම් කිරීමේ ආඥාවක්. මේක පාලක මණ්ඩලයේ 12 දෙනාම අත්සන් කර තිබෙනවා. අපට පෙනී ගොස් තිබෙනවා ඔබ කාර්යක්ෂමතාව නැති වී ගොස් ඇති බව. දැන් ප්‍රහාර කීයක්ද? අද හවස් වරුවේ 2ක් එහෙම නේද? මේ විදිහට කියොත් සාමාන්‍ය පවුල් වලට අයත් කවුරුත් හොග්වර්ට්ස් වල ඉතුරු වෙන එකක් නැහැ. ඒක මේ පාසලට කොපමණ පාඩුවක් වෙනවද කියලා අපි හැමෝම දන්නවා. මේ ලූෂියස් මේ බලන්න. ෆජ් කලබලයට පත්වෙමින් කීවේය. ඩම්බල්ඩෝ තුමාගේ වැඩ තහනම් කරන්න? නෑ ඒක මේ වෙලාවේ කළ යුතු අන්තිම නරක වැඩක්. ප්‍රධානාචාර්යවරයා පත් කිරීම සහ ඉවත් කිරීම පාලක මණ්ඩලයට අයත් වැඩක් ෆජ්. මැල්ෆොයි කීවේය. ඒ වගේම ඩම්බල්ඩෝ මේ ප්‍රහාර නැවැත්වීමට අසමත් වීම නිසා මේ අහන ලූෂියස් ඩම්බල්ඩෝට මේ ප්‍රහාර නවත්තන්න බැරි නම් කාටද පුළුවන්? ඒක ඉතින් පසුව බලා ගන්න පුළුවන් දෙයක් නේ. මැල්ෆොයි මහතා කීවේ කුරිරු සිනහාවක් පාමිනි. ඒ කොහොම වුණත් අපි 12 දෙනාම නියමිතව ඒක මතකව ඡන්දෙ දීලා තියෙනවා. මේ අවස්ථාවේ හැග්‍රිඩ් කෝපෙන් වීරු වැටි නැගී සිටගත්තේය. ඔහුගේ හිස වහලේ ගැවෙමින් තිබෙනවා. ඒ ඡන්දෙ ගන්න පෙර තමුස කී දෙනෙක් බය කළාද? කී දෙනෙක් ආමන් කරන බවට තර්ජනය කොට බය වැද්දුවද? මැල්ෆොයි ඔහු ගර්ජනා කළේය. මේ තමුසේ ඔය ඉක්මන් කෝපය නිසා ළඟදි දවසකම තමුසේ අමාරුවක වැටෙනවා. ඒක සිකුරු හැග්‍රිඩ්. මැල්ෆොයි මහතා කීවේය. මම තමුසේට තව කරුණක් මතක් කර දෙන්නම්. අස්කබාන් මුරකරුවන්ට එහෙම ඔය භාෂාවෙන් කතා කරන්න එපා. ඒ අයට ඕවා රුස්සන්නේ නෑ. තමුසේට ඩම්බල්ඩෝව ඉවත් කරන්න බෑ. හැග්‍රිඩ් කෑ ගැසූ අතර හැග්‍රිඩ්ගේ දැවැන්ත බල්ලා ෆෑන් කූඩුව තුළ ගොරවන්න විය. එතුමා අරන් ගියොත් සාමාන්‍ය පවුල්වල උපන්න අයට අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා ඝාතන වැඩි වෙයි. කලබල කරන්න එපා හැග්‍රිඩ්. ඩම්බල්ඩෝ තුමා තදින් කීවේය. ඉන්පසු ඔහු ලූෂියස් මැල්ෆොයි දෙස බැලුවේය. ලූෂියස් පාලක මණ්ඩලයට අවැසි නම් මා ඉවත් කරන්න. සත්තකින්ම මම මෙතන තවදුරටත් එල්ලිලා ඉන්න කොහොමටවත් කැමති වෙන්නේ නෑ. ඒත් ෆජ් ගොත ගැසුවේය. නැහැ හැග්‍රිඩ් ගර්ජනා කළේය. ඩම්බල්ඩෝ තුමා තම නිල් පැහැති දෙනෙත් මැල්ෆොයිගේ කුරුරු නෙත්වලින් ඉවත් කළේ නැත. කොහොම වුණත් ඩම්බල්ඩෝ තුමා ඉතා සෙමෙන් ඉතා පැහැදිලිව කීවේ සෑම කෙනෙකුටම හොඳ හැටි අවධාරණය වන පිණිසය. මම ඇත්තටම සත්තකින්ම මෙතන යනවා. මෙහෙ ඉන්න කිසිම කෙනෙක් මට පක්ෂපාතී නැත්නම් හොග්වර්ට්ස් වල නිරතුරුවම උදව් ලැබෙනවා. උදව් ඉල්ලන අයට. ඩම්බල්ඩෝ තුමාගේ නෙතක තියුණු බැල්ම මුල්ලක සැඟවී සිටින තමන් වෙත එල්ල වී ඇති බව හැරිට නිසකය. ඔගේ කළ යුතු වචන. මැල්ෆොයි හිස නමමින් කීවේය. මෙහි කටයුතු කළ විශිෂ්ට ක්‍රමවේදය අපට අහිම වෙනවා ඇල්බස්. ඒ වගේම මම පතනවා ඔබේ අනුප්‍රාප්තිකයට මේ ඝාතන නතර කිරීමට හැකිවේ කියලා. දොර වෙත ගිය ඔහු ඩම්බල්ඩෝ සමග පිටව ගියේය. ෆජ් තම වටකුරු තොප්පිය අතගාමින් ඉන්පසු දිගු සුසුමක් පිටකළ ඔහු කාට හරි ඕන වුණා නම් මොනවා හරි දැනගන්න. ඔහු කල යුත්තේ මකුළුවන් පසුපස යන එකයි. උන් ඒ අය අරන් යයි හරි තැනට. එපමණයි මට කියන්න තියෙන්නේ. ෆජ් ඔහු දෙස විශ්මයෙන් බැලුවේය. හරි මම එන්නම්. කියූ හැග්‍රිඩ් සමෙන් මසන ලද කබායද රැගෙන දොර වෙත ගියේය. ඉන්පසු පිටුපස හැරී ඒ වගේම මන් නැති අතර ෆෑන්ක්ට කවුරු හරි කන්න දෙන්නත් ඕනි. කීවේය. දොර මහත් හඬින් වැසුණු පසු රොන් අදසි කබාය ඉවත් කළේය. දැන් නම් අපි අමාරුයි. ඔහු සොවින් කීවේය. දැන් ඉතින් ඩම්බල්ඩෝ තුමානේ. ඒ අය පාසල වහලා තමයි. අද රැයටම. එතුමා ගියයින් පසු දවසට එක ගානේ ප්‍රහාරයන් එල්ලවෙයි. ෆෑන් උඩු බුරුලීමට වූයේ වසා ඇති දොර සූරමිනි. මතු සම්බන්ධයි. තවත් මෙවැනීම කොටසක්
ලබන සතියේ බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩය මත ක්ලික් කරන්න. ස්තුතියි.